අද අපි මේකේ වැල්පොලිය කියන සෙක්ෂන් එක බලන්න යන්නේ compound interest. Okay, write down the topic compound interest. මාතෘකාව දාගන්න වැල්පොලිය. හරි, අපි මෙහෙම හැඳින්වීමක් දාගමු. write down the definition for compound interest. Definition for compound interest: if the sum of money is invested at a fixed rate such that the interest earned is added to the principal amount. Principal at the end of the time period that is added to the principal at the end of the time period. Then the new interest will be calculated to that new principal. That interest called compound interest. That interest called compound interest. Okay, මේවත් දාගමු. හරි, මේව ලියන්න. ආයෝජනය කරන ලද මුදල මත. හරි, මම ඒක කියන්නම් මෙහෙම. ආයෝජනය කරන ලද මුදල මත ලියගන්න. ආයෝජනය කරන ලද මුදල මත සෑම වසරකම ගණනය කරන ලද පොලිය. සෑම වසරකම ගණනය කරන ලද පොලිය අදාළ මුදලට ගණනය කරන ලද පොලිය අදාළ මුදලට එකතු කළ විට කාලයත් සමග ආයෝජනය කරන ලද මුදල ඉහළ යනු ඇත. කාලයත් සමග ආයෝජනය කරන ලද මුදල ඉහළ යනු ඇත. ඒ අනුව එම ශේෂය පදනම් කරගෙන
ඒ අනුව එම ශේෂය පදනම් කරගෙන, ඒ කියන්නේ අර අලුත් ආයෝජිත මුදල පදනම් කරගෙන ගණනය කරන ලබන පොලිය වැල් පොලිය වේ. හරි, වැල් පොලිය වේ. මම හිතනවා ඒක තේරෙන්නේ නැති කියලා. මොකද්ද වෙන්නේ? හැම අවුරුද්දෙම අර පොලිය ඇඩ් වෙනවානේ. ඉන්ට්‍රස්ට් එක මොකක් හරි එක ටයිම් පීරියඩ් එකකටනේ දීලා තියෙන්නේ. ඒ ටයිම් පීරියඩ් එක යද්දී ඒක මේ රීච් වෙද්දී මේ ඉන්ට්‍රස්ට් එක ඇඩ් වෙනවා. එතකොට ඉන්වෙස්ටඩ් amount එක ආයෝජිත මුදල එන්න වැඩි වෙනවා. ඊට පස්සේ අලුත් පොලිය calculate වෙන්නේ. The new interest will be calculated to the new invested amount. දැන් invested amount එක දැන් වැඩි වෙලා. තේරෙනවනේ? ඇයි? හැම මේ අර ටයිම් පීරියඩ් එකක් ඉවර වෙද්දිම ඉන්ට්‍රස්ට් එක ඇඩ් වෙනවා. ඊට පස්සේ අලුත් ඉන්ට්‍රස්ට් එක calculate වෙන්නේ අර අලුත් invested amount එකට. හරි. ඕක ඒ දිගටම මොකක් හරි ඒ දාලා තියෙන මේ ටයිම් එකක් වෙනකම්ම මේ රිපීට් වෙනවා. ඒක ඕක තමයි අර වැල් පොලිය කියලා කියන්නේ. සිංහලෙන් නම් ඕක එකට ඇදි යනවා. කම්පවුන්ඩ් කියද්දී නම් අර එන්නේ නිකන් සංයුක්ත වගේ අදහසක්. හරි. කොහොම හරි ප්‍රශ්නයක් නැහැ. ඒතර මේකට සූත්‍රයක් තියෙනවා. මේකට there is a formula to calculate the compound interest නෙමෙයි. compound interest එක calculate කරන්න නෙමෙයි තියෙන්නේ. ඇත්තටම calculate formula එකේ තියෙන්නේ ඒ කියන්නේ total amount එක calculate කරන්න. ඒ කියන්නේ අර invested amount plus total interest එක. ඒ කියන්නේ ආයෝජිත මුදලයි මුළු පොලියයි කියන දෙකෙහි එකතුව calculate කරන්න. ඒක ගණනය කරන්න තමයි සූත්‍රයක් තියෙන්නේ. හරි. අපි ඒ සූත්‍රය බලමු. එතකොට අපිට අර පොලිය ගණනය කරගන්න පුළුවන් නේ. ඇයි ඉතින් අපි ආයෝජිත මුදල අපි දන්නවා. ඒක අඩු කරාම අර එන අගෙන් පොලිය තමයි හම්බෙන්නේ. නේ? හරි. ඒක සරලයි වැඩි. මෙහෙම ලියමු. පොඩි මාතෘකාවක්, අඩු මාතෘකාවක්. Formula for calculate compound interest. වැල් පොලිය ගණනය කිරීම සඳහා සූත්‍රය. වැල් පොලිය ගණනය කිරීම සඳහා සූත්‍රය ලියගන්න. වැල් පොලිය ගණනය කිරීම සඳහා සූත්‍රය. හරි. එහෙනම් එකපාර ලියනවා. V equals P into 1 plus R to the power n. 1 plus R to the power n. Okay. Plus R to the power n. හරි v සමානයි p වතාවක් 1 ධන r හි n වෙනි බලය. අපි බලමු මොනවද මේ පද ටික හඳුන්වා ගමු. v මේ ඇවිල්ලා මොකද total amount after n time period, n number of time periods. හරි. එතන මේ මෙතන තියෙන්නේ ඒක තමයි මම පස්සේ අන්තිමට පැහැදිලි කරන්න සේරම. මෙතන ලියන්නම් මම. n කාල පරිච්ඡේද යකට පසු n කාල පරිච්ඡේදයකට පසු හරි n කාල පරිච්ඡේදයකට පසු මොකද්ද මුළු මුදල. හරි.
මුළු මුදල. ඊට පස්සේ P කියන්නේ මොකද්ද? ආයෝජිත මුදල. P යනු ආයෝජිත මුදල. හරි. invested amount. invested amount. හරි. මුලින්ම අපි invest කරන මේ amount එක. හරි. ආයෝජනය කරන මුදල. හරි. ඒක තමයි වැල් පොලිය යටතේ අපි ආයෝජනය කරනවා. හරි. එතකොට මේ V කියන්නේ මොකද්ද? මොකක් හරි කාල මෙච්චර කාලයකට අවුරුදු 5කට අවුරුදු 6කට එහෙම තමයි අපි invest කරන්නේ. අනේ එච්චර කාලයකට පස්සේ අපිට ඒ වැල් පොලියත් එක්ක එකතු වෙලා එන මුළු මුදල තමයි ඔය V කියන්නේ. පැහැදිලි. invested amount. okay තමන තියෙන R. අනේ R තමයි වැල් පොලිය අනුපාතිකය. පොලිය අනුපාතිකය. හරි. ඒකට කියන නම හරියට අපි ලියාගමු. income compound interest rate කිව්වත් කමක් නැහැ interest rate කියලා කියනවා. interest rate compound interest rate නම් ඉතින් වැඩියෙන් හොඳයි. හරි compound interest rate. okay that is R and N කියන්නේ කාල පරිච්ඡේද ගන්න. කාල පරිච්ඡේද ඇත්තටම මෙතන අවුරුදු වලින් තිබ්බොත් තමයි වඩා හොඳ. time periods in years. okay වැඩි එක දාගන්න. හරි. අපි බලමු මේ උදාහරණත් එක්ක කොහොමද මේ ෆෝමියුලා එක ඇප්ලයි වෙන්නේ කියලා. හරි. සූත්‍රය යෙදෙන්නේ කොහොමද කියලා බලමු ගණන් කීපයක් එක්ක. හරි. ඔය ටික දාගන්න. හරි. එහෙනම් අපි ගමු පොඩි උදාහරණ කීපයක් සාකච්ඡා කරමු. හරි. එන්න example number 1 උදාහරණයක් එක. හරි. එතන මේකෙදිත් මම දත්ත ටික ලබා දෙන්නම්. හරිද? මේක කියනවා by lending an amount of 6000. 6000. ඒ කියන්නේ ආයෝජනය කරනවා කියලා හිතන්නකො 6000. හරි. එතකොට 6000 amount. P දීලා තියෙනවා 6000ක් කියලා. හරි 6000. ආයෝජිත මුදල. interest rate 10%. හරි. පොලි අනුපාතිකය වැල් පොලි අනුපාතිකය 10%ක් කියලා දීලා තියෙනවා. හරිද? අයියානේ මේ සූත්‍රයට දාද්දී මතක තියාගන්න this should be written as a decimal value. Okay, so 0.1. okay 0.1 තමයි දාන්න. උතන ගිහිලා 10% කියලා දාලා වැඩක් නැහැ. හරි. දැන් මේක ඇත්ත වැලියු එක 0.1 කියන්නේ. ඒක තමයි ගිහිලා දාන්නේ. okay සාමාන්‍යයෙන් දීලා තියෙන්නේ it should be for a period of 4 years. For a period of 4 years, then value of n is 4. Value of n is 4.
Then calculate the compound interest and the total sum received by any person for the end of the same time period. Okay, end of the time period. බලමු. එතකොට formula is v equals p times 1 plus r to the power n නේ. එහෙනම් දාන්න invested amount ආයෝජිත මුදල 6000යි. හරිද? 1 plus r පොලි අනුපාතිකය 0.1 0.1. බලය මතකයි. මතක තියාගන්න මෙතනින් එන්නේ මොකද්ද? පොලියද? interest එකද? No. V is the total amount after 4 years. මෙතන නම් 4 years වලනේ. හරි. එතන මේක කැල්කියුලේට් කරන්න වෙනවා. ඉතින් ඔයාලට කැල්කියුලේටර්ස් පාවිච්චි කරන්න පුළුවන්. 1.1 to the power 4. හරි. එතන මම මෙතන නම් ආන්සර් එක බලලා දානවා. ඔයාලට පුළුවන් කැල්කියුලේටර්ස් යූස් කරන්න. 8784 rupees and 60 cents. So this is the total amount. අහන්නේ මොනවද? Total sum එක අහනවා. ඒක හරි. And the compound interest. How can we calculate the compound interest? කොහොමද අපි වැල්පොලිය ගණනය කරගන්නේ? මුළු මුදලෙන් අඩු කරනවා නම් අර ආයෝජිත මුදල. So interest equal 8784.6 minus 6000. එනවා 2784.6 rupees. On interest එක. ඔය තමයි එයාට හම්බෙන interest එක after 4 years. දැක්කද? එහෙනම් ඊළඟට example number 2. හරි මම හිතනවා තේරෙන්නේ නැති කියලා. ඒකත් දාගන්න ඕනේ. හරි මේකේ තව පොඩි විදි තියෙනවා. මම තව එකක් ලියන්න. example number 2 කියලා. මේකේ තියෙන මොනවද? A person who borrowed an amount of 25,000. යා සල්ලි අරන් තියෙනවා. හරි මේක ආයෝජනය කරනවා වගේ තමයි සල්ලි ගන්නවා. ණයට ගන්නවා වගේ. මේකත් අවුලක් නෑ. ඒ කියන්නේ. එතකොට අර අනිත් මිනිස්සයා ආයෝජනය කරලා. මෙයාට සල්ලි දීපු මිනිස්සයා ආයෝජනය කරලා තියෙනවා. මෙයා ඇවිල්ලා එයාගේ ආයෝජනයට උදව් වෙලා ගියා. ආයෝජනයට ලක් වෙනවා. දැක්කද? ඔනේ නම් ආයෝජිත මුදල හෝ මේ එයා ලබාගත් මුදල කියලා කියන්න පුළුවන්. ඉතින් මෙතන 25000 25000යි. අන්න ඉන්ට්‍රස්ට් රේට් එක ඒක ඇනුවල් රේට් කියලා කියනවා. වාර්ෂික පොලි අනුපාතිකය කියලාම කියනවා. අර එහෙම ස්පෙෂලි මෙන්ෂන් කරලා තිබ්බේ නැත්තම් විශේෂයෙන් සඳහන් කරලා තිබ්බේ නැත්තම් මේක ඇනුවල් රේට් එක. එහෙම නැත්තම් මේ වාර්ෂික අනුපාතිකය කියලා. වාර්ෂික කියලා ගන්න ප්‍රශ්නයක් නැහැ. හරිද? ඒක 12යි. ඒ කියන්නේ 0.12 නේ 0.12යි. time period එක 4 years. හරි. N4 හැබැයි මේගොල්ලෝ තව විශේෂ දෙයක් කියනවා. මොකක්ද කියන්නේ? Time period of 4 years compounded once in 6 months. කියන්නේ හැම 6 මාසෙකටම සැරයක්ම මේක වැල්පොලිය මේ එකතු වෙනවා කියලා කියන්නේ compounded කියන්නේ. ඒක මම සිංහල මීඩියම් එකේට කිව්වොත් කොහොමද තියෙන්නේ යාළුවගේ question එක? වසර අවසානයේ කියන්නේ මුල්ම පොලිය ගණනය කරන්නේ මෙයාලා හැම වෙලේම මාස 6කට වරක්. හරි. එතකොට දැන් අර කලින් ගානේ මම මේක මකන්න තු තිබ්බෙත් ඒකයි. මේකේ අනිත් කියලා තිබ්බේ නෑ විශේෂයෙන්. එතන පොලිය අලුත් වෙන හැම වෙලේම අවුරුද්දකට සැරයක් තමයි. අවුරුද්ද අන්තිමේ තමයි ඉන්ට්‍රස්ට් එක ඇඩ් වෙන්නේ. හරි. කම්පවුන්ඩ් ඉන්ට්‍රස්ට් එක ඇඩ් වෙන්නේ. දැන් මේකේ මෙයාලා ස්පෙෂලි මෙන්ෂන් කරලා කියනවා මාස 6කට සැරයක් කියලා. ඒ කියන්නේ අවුරුද්දට කීපාරක්ද? අවුරුද්දට දෙපාරක්. එහෙනම්
මෙතන අර පවර් එක දාන තැන ඔක 2 වලින් මල්ටිප්ලයි වෙනවා. හරිද? එහෙනම් අවුරුද්දට දෙවතාවක් ඕක වෙනවනේ. එතකොට මේ ඇත්තට මේක මෙතෙන්ට දාන්නේ 4 වතාවයි. දැන් ඇත්තටම එතකොට 8 වතාවක් වෙනවා. හරි? මෙතන ඇත්තටම 8 වතාවක් ඕක සිද්ධ වෙනවනේ. අන්න ඒකයි. හරි? ඔය අවුරුද්දට දෙපාරයිනේ. ගානේ අවුරුදු 4ක්. එතකොට ඔක 8 වතාවක් පොලිය ගන්න වෙනවා. මොකද මේ ෆෝමියුලා එකේ ජෙනරේට් එක. ඒ කියන්නේ මේක ෆෝම් උනේ මේක කොහොමද මේ ෆෝමියුලා එක හැදෙන්නේ කියන එක අපි ඔයාලට කියලා දුන්නේ නැහැ. හරි? මේක හැදෙද්දි එහෙමයි තමයි වෙන්නේ. එහෙම තමයි වෙන්නේ. හරි? ඒ අභ්‍යන්තරය වැඩක් නැහැ. අවුරුද්දක් ඇතුලේ පොලිය කී වතාවක් ගණනය වෙනවද? අන් ඒ වතාවෙම දෙපාරක් විතර ගණනය වෙනවා. මේ බලය එකකින් වැඩි විය යුතුයි. හරි ඒක අපි සූත්‍රයේ පෙන්නමු. මොනවද අහන්නේ? total amount එක තමයි අහන්නේ. to get the කියන්නේ මේ අද මෙයා ගත්තු මුදල පියවන්න. එයා ගෙවිය යුතු මුළු මුදල. මොකද වැල් පොලිය අනුපාතිකයක් යටතේ ආරම්භ තියෙන්නේ. ගෙවිය යුතු මුළු මුදල අවසානයේ පොලියත් අහනවා හැබැයි. එහෙනම් ගමු. v සමානයි p වතාවක් 1 r n වෙනි බලය. මේකනේ ගණනය කරන්නේ 25000ක් තියෙනවා 1 1 2 n විතරක් මදි n දෙකෙන් වැඩි කළ යුතුයි අමතක නොකලේ කරන්න. ඒතර ඉතින් මේකේ උත්තරේ මම බලලා දානවා 39,846.20 ඔන්න තියෙනවා v මුළු මුදල වසර 4ක් අවසානයේ මෙයාට ගෙවන්න වෙන මුළු මුදල. and then calculate the interest එක කීයද? හරි හරි interest එක. This is the interest total interest after 4 years and this is the total amount that you have to pay back. බලමු තව questions දෙක තුනක් කරලා බලමු මොකක්ද මේ තත්ත්වය කියලා. අයතර මේගොල්ලෝ ගාන ඇතුලේ කියනවා මොකද්ද කියන්නේ? The interest will be compounded once in a 6 months කියලා. in 6 months. ඒ කියන්නේ හැම අවුරුදු 6කට පාරක්ම මේගොල්ලෝ කියන්නේ මාස 6කට සැරයක්ම වැල් පොලිය ගණනය වෙනවා කියලා. හරි. අනේ ඒකයි ඒතකොට 6 වතාවක් කිව්වට මෙහෙ 6න් වැඩි කරන්නේ නැහැ. අවුරුද්දට 6වත් මේ මාස 6කට එක සැරයක් කියන්නේ අවුරුද්දට දෙවතාවක් වෙනවා. ඒක හින්දා මෙතන දෙකෙන් වැඩි විය යුතුයි. හරි. මෙතන එහෙම වුණේ නැත්තේ මේක අවුරුද්ද අන්තිමේ තමයි කැල්කියුලේට් කරන්නේ. මේ පොලිය ගණනය කරන්නේ. ඕකේ. ඒකයි. අපි යමු තුන්වෙනි ප්‍රශ්න අංකයට. Example number 3. Okay. So මෙතන ආය මෙන්න කෙනෙක් ගෙනිලා සල්ලි ගන්නවලු 10,000
and the interest rate is 12% annual rate compounding once in a quarter. Quarter කියන්නේ කාර්තුවක්. quarter එකක් කියන්නේ මාස 3ක් කියන එක. කියන්නේ හැම මාස 3කටම සැරයක් කියන්නේ අවුරුද්දකට විතර කී පාරක්ද? 4 පාරක්. එමනේ. හරි. අවුරුද්දකට 4 පාරක්. කාර්තුවක් කියන්නේ මාස 3ක්. හරි. ක්වාටයිල් කියලා කියන්නේ අපි. ක්වාටයිල් එකක් කියලා කියන්නේ ඒකට. හරි ක්වාටර් එකක් කියන්නේ එතකොට 4න් එකක් නේ. අවුරුද්දෙන් 4න් එකක් කියන්නේ මේ මාස 3ක් කියන එක. නේ. දැන් හැම මාස 3කටම සැරයක් වෙනවා. ඒ කියන්නේ 4 පාරක් අවුරුද්ද ඇතුලේ ඕක වෙනවා. එතකොට n කියන එක නම් මෙයාලා කොච්චර අවුරුද්දකටද? අවුරුදු 3කට තමයි වැඩේ දෙන්නේ. and අපි ඔළුවේ තියෙන්න ඕන the interest will be calculated once in 3 months. Hari. Once in a quarter. එතකොට අපි බලන්න ඕනේ එහෙනම් මුළු මුදල මෙතනත් අහනවා interest එක and total amount එක. So මේ මොකක්ද total amount එක? Use the formula 1 plus මෙතන මේක මම ලියන්නම් 12/100 0.12 අරකමයි හරි මට චූටි වැරද්දක් වුණා සමා වෙන්න ඒක හදන්න ඕනි මට අමතකුණා the rate is given as an annual rate නේ මේක annual rate එකක් නේ එතකොට මේ මොකද interest එක calculate කරන්න මම කිව්වා after 6 months හරි උත්තරේ නම් හරි මොකද ආන්සර් එකේ තිබ්බ එක එතකොට interest rate එක හරි interest rate එක for annually නේ annual rate එක තමයි මේ එහෙනම් what is the interest rate for 6 months මාස 6කට පොලි අනුපාතිකය කීයද ඕකෙන් භාගයෙන් ඒගොල්ලෝ විද්‍යාව නා අමතකුණා interest rate for 6 months 0.12 over 2 හරි for 6 months the interest rate is 0.12 over 2 හොඳද annual rate එක දීලා තියෙන නිසා හොඳේ ඒක ඔළුවේ තියාගන්න මට ඒක පොඩ්ඩක් මිස් වුණා and මෙතනත් එහෙමයි හරි පොලි මෙතන පොලි අනුපාතික වාර්ෂික පොලි අනුපාතිකය හරි this interest rate is annual interest rate so we have to convert this rate into the interest rate in a quarter හරි කාර්තුවකදී ඒ කියන්නේ මාස 3ක කාලයක් සඳහා පොලි අනුපාතිකය අපි වෙනම ගණනය කරන්න ඕන ලොකු දෙයක් නෑ 4ෙන් බෙදන්නදී so this is annual rate this is annual rate ඒ කියන්නේ වාර්ෂික අනුපාතය මේ හරි වාර්ෂික අනුපාතය අපිට ඕන interest rate for a quartile හරි interest rate for a quartile හරි එතකොට කීයද 0.12 over 4 හරි now use the formula තුනයි and මෙතන 4 පාරක් calculate කරනවා ඔන්න අගේ දාලා බලන්න තියෙනවා හරි මෙතන මුළු වගේ එනවා 14257යි ශත 61යි 14,257 rupees and 61 cents then interest
මෙයා minus 10,000 නේ. මෙයාගෙන් 10,000 10,000ක් අඩු කරනවා. කීය දෙන්නේ? 4,250. शत 61. एग्जाम्पल है බලමු. හරි. තව උදාහරණයක් බලමු අපි. මේක මොනවද කියන්නේ? A sum of 103,680 was received. ඒ කියන්නේ මුළු මුදල ලෙස මෙයාට 1,03,680ක් හම්බ වෙනවලු. කිසියම් වූ ප්‍රමාණයක් මේ ණයට දීලා. 20ක අනුපාතයක. හරි. අවුරුදු 4කට. What is the principal amount? දැන් මෙතන කියන්නේ වෙනම කතාවක්. අපි අර lend කරපු amount එක දීලා නැහැ. ඒ කියන්නේ invested amount එක දීලා නැහැ. හැබැයි දීලා තියෙන total amount එක මුළු අගේ අපිට දීලා තියෙනවා මේ වෙලාවේදී. හරි. මුළු අගේ අපිට දීලා තියෙනවා. તો මොනවද දත්ත? P දන්නේ නැත. invested amount එක ආයෝජිත මුදල, ණයට දුන් මුදල හෝ ණයට ගත් මුදල දන්නේ නැත. හැබැයි අපිට V දීලා තියෙනවා. V කියන්නේ මොකක්ද? අර අදාළ කාල පරිච්ඡේද වලට පස්සේ අපිට හම්බෙන මුළු මුදල. ඒක දීලා තියෙනවා කීයද? 1,03,680යි. හරි 103,680 මුළු මුදල. පොලි අනුපාතිකය interest rate කීයද? 120යි. දැන් මෙතන ස්පෙෂලි මුකුත් කියලා නැහැ. ඒ කියන්නේ මොකක්ද? වාර්ෂික අනුපාතිකය තමයි මුකුත් කියලා නැති නිසා ඉතින් එහෙම තමයි ගන්න වෙන්නේ. අන්න කාල පරිච්ඡේද ගන්න දෙනවා 4 years කියලා. හරි. මුකුත් විශේෂයෙන් කියලාත් නැහැ. පොලිය ගණනය වෙන්නේ මෙහෙමයි මේ කාලෙදී මාස 6කට සැරයක්. එහෙම කියලා නැහැ. එහෙනම් අපිට මේකෙදි හිතන්න වෙනවා මොකද්ද? අපිට හිතන්න වෙනවා වර්ෂ අවසානයේදී තමයි පොලිය ගණනය වෙන්නේ. ඒක මේකේ විශේෂයෙන් හිතලා කරන්න නෙමෙයි තියෙන්නේ. සාමාන්‍ය පරිදි සූත්‍රය පාවිච්චි කරන හැබැයි අගයන් පොඩ්ඩක් වෙනස්. P හොයන්න තියෙන්නේ 1/4 වෙනි පරි. ඉතින් හොයන්න. P කියන්නේ හරි. ඒතර මේක බෙදලා ආයෝජිත මුදල invested amount හොයන්න 50,000ක් කියලා ඇවිල්ලා තියෙනවා. 50,000ක් කියලා ඇවිල්ලා තියෙනවා. හරි. එතකොට ඔය විදිහට තමයි මේකේ සූත්‍රය හැසිරෙන්නේ. හරි. ඔය විදිහට ඉතින් මේකේ එක එක කතන්දර අඩුවෙන් දෙන්න පුළුවන්. හරි. තව වෙලාවක ඉන්ටරෙස්ට් රේට් එක හොයන්න දෙන්න පුළුවන්. ඒ වෙලාවට ඔයාලට කැල් එක පාවිච්චි කරන්න පුළුවන් නිසා කිසි ප්‍රශ්නයක් නැතුව ඒවා කරගන්න පුළුවන්. හරි. හරි එහෙනම්
ඔය ටික තමයි. ඒතර අපි සුළු පොලිය මීට කලින් සාකච්ඡා කරා වැල් පොලිය අද කරා. හරි. simple interest එක and this is compound interest. හරි. එතකොට මේවා ටික ආයෙ බලන්න. හරි. පොතේ තියෙන අභ්‍යාස කරන්න, ප්‍රැක්ටිස් කරන්න. හරි. ඊට පස්සේ අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා.